Now, live at 10:30. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබන්නේ රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. එමති ආරුමුගම් තොණ්ඩමෙන් අභාව ප්‍රාප්ත වෙයි. ඇමිරි නීතිය ලිහිල්වීමත් සමග රට යථා තත්ත්වයට පත්වීම ඇරඹේ. එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි. ජාතික කණ්ඩායමේ සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් මද්‍රව්‍ය පරීක්ෂණයකට කුඩු සමග හසු වූ ක්‍රීඩකයාට සියලු තරඟ තහනම්. මද්දකට හසුව සිටි දුර්ලභ ගණයේ කළු කොටියෙකු බේරා ගැනේ. දිවයින පුරා ඇඳිරි නීතිය එකවර ඉවත් කිරීම හේතුවෙන් මාස 2ක පමණ කාලයකින් පසුව බොහෝ නගර අද තරමක ජනාකීර්ණ බවක් ඉසිලුවා. මේ හේතුවෙන් අන්තර් පළාත් බස් රථ රැසක් අද දින 10 වෙනි කෙරුණු අතර දුම්රිය 30ක්ද ගමනාන්ත 5ක සිට ක්‍රියාත්මක වුණා. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුල්වරට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය මාර්තු 20 වෙනිදායි. ජනජීවිතය යථාවත් කිරීමේ අරමුණෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට අවස්ථා කිහිපයකදී ඇඳිරි නීතිය ලිහිල් කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. කෙසේ වෙතත් අද දින 66කට පසු මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා. ඒ දින 33කින් පමණ බාහිර සමාජයෙන් කිසිදු COVID-19 ආසාදිතයෙකු හමු නොවුණු පසුබිමකයි. දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ඇඳිරි නීතිය අදාළම පහට ඉවත් කෙරෙනු අතර යළිත් එය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දෛනිකව ක්‍රියාත්මක වනවා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමට සමගාමීව රට යථාවත් කිරීමේ වැඩපිළිවෙලද ක්‍රියාවට නැංවුණු අතර ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙන්ම තවත් ආයතන රැසක ක්‍රියාකාරීත්වය අද සිට සක්‍රිය වනවා. ඒ අනුව අද දිනේදී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිය දෛනික වැඩ කටයුතු සිදු කරන ආකාරය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගමනාගමන කටයුතුද ලංගම සහ පෞද්ගලික දෑංශයේම මැදිහත්වීමෙන් සිදු කෙරෙනු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සමස්තයක් ලෙස ගත් කළ ඇතැම් ප්‍රදේශවල මගී ජනතාවට සාපේක්ෂව ප්‍රමාණවත් බස් රථ දක්නට ලැබුණේ නැහැ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අන්තර් පළාත් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් මාස 2කට අධික කාලයකින් පසු ඇඳිරි නීතිය ඉවත් කළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පිට පළාත්වල සිට ඍජු මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ අනුව නුවර පාරේ පැමිණෙන වාහන නිට්ටඹුව නගරය දක්වා පමණක් ක්‍රියාත්මක වුණා. ඒ පහ මාර්ගයේ පැමිණෙන බස් රථ ධාවනය කෙරුණේ මිනුවන්ගොඩ නගරය දක්වා පමණයි. අනුරාධපුර පුත්තලම හලාවත කුලියාපිටිය යන ප්‍රදේශවලින් පැමිණෙන මගී ප්‍රවාහන බස් රථ ධාවනය වුණේ මීගමුවට පමණයි. අපට දැකගන්න හැකියාව ලැබෙන අද උදෑසන සිට ජනතාව සිය කටයුතු සඳහා පිටත් යාමට මීගම බස් රථ වලට ඇදෙන අයුරු. ගාලුපාරේ පැමිණෙන බස් රථ පානදුර නගරයට පමණක් ධාවනය වූ අතර කොළඹට පැමිණෙන මගීන්ට සිදු වූයේ කළුතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ බලා ධාවනය වූ වෙනත් බස් රථවල නැගී සිය ප්‍රවාහන අවශ්‍යතා සලසා ගැනීමටයි. හයිලෙවල් මාර්ගයේ කොළඹ බලා පැමිණෙන මගින්ගේ ගමනාන්තය වූයේ අවිස්සාවේල්ල නගරයයි. ඇඳ නීති ඉවත් කරන පසුව නගරය කාර්ය බහුලත්වයක් අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. රාජකාරී සඳහා ගමන් ගන්න අයවලුන් මෙම නගරයට පැමිණීමේ වැඩිවීමක් අපිට දැක ගැනීමට හැකියාව ලැබුණා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයද අද දිනේදී ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබුණා. අධිවේගී මාර්ගයේ පැමිණෙන රථවාහන වලට කොට්ටාව දක්වා පමණක් ධාවනය කළ හැකි බවට මුලින් දන්වා තිබුණද ඇතැම් රථවාහන කඩුවෙල දක්වාම ධාවනය කරන ආකාරය දක්නට ලැබුණා. මේ අද පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කඩුවෙල කොතලාවල පිවිසුම අසල දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබූ ආකාරයයි. අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථවල ගමන් කිරීම සඳහා අද පෙරවරුවේ ගාල්ල බස් නැවතුම්පලේ විශාල පිරිසක් රැස්ව සිටියා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නගර ආශ්‍රිතව විශාල ජනතාවක් දක්නට ලැබුණු අතර ඔවුන් සඳහා ප්‍රමාණවත් පෞද්ගලික සහ ලංගම බස් රථ සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබුණේ නැහැ. අද දින දුම්රිය 30ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා. ඒ ගමනාන්ත 5ක සිට බෙලියත්ත මහනුවර අවිස්සාවේල්ල මහව සහ හලාවත දුම්රිය ස්ථානවල සිට අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය සේවා ක්‍රියාත්මක වුණා. එමගින් අද දින ප්‍රවාහන සේවා සපයාගත් මගින්ගේ සංඛ්‍යාව 16,282ක් බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. දින 66කට පසුව අද අලුයම 5:10ට නගරාන්තර දුම්රිය බෙලියත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ අතර එහි ගමන්ගත් මගින්ගේ සංඛ්‍යාව 154ක්.
අනතුරු අලියම 5:55ට සාගරිකා දුම්රිය බෙලියත්තේ සිට මරදාන දක්වා ධාවනය කෙරුණේ මගින් 112 දෙනෙකුද සමගින්. ගාල්ලෙන් අදාළිම 5:30ට කොටුව බලා ධාවනය වූ දුම්රියෙන් මෙන්ම බෙලියත්තේ සිට පෙරවරු 6:45ට ගාල්ල දුම්රිය ස්ථානයට ළඟා වූ සාගරිකා දුම්රියෙන් ගමනාගමන පහසුකම් සලසා ගැනීම සඳහා සැලකිය යුතු මගින් පිරිසක් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ තිබුණා. බෙලියත්තේ සිට පැමිණෙන දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය වන බවට දැනුම් දීම හේතුවෙන් අද පෙරවරුවේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවයක් හටගත්තා. පිරිසක් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර තත්ත්වය පාලනය කිරීමට අම්බලන්ගොඩ පොලිසියද එම ස්ථානයට පැමිණියා. පසුව දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් දුම්රිය ගමන් කළ යුතු බවට වූ කොන්දේසියක් මත ඔවුන්ට එම දුම්රිය ගමන් කිරීමට අවස්ථාව ලබා දීමට දුම්රිය බලධාරීන් පියවර ගත්තා. අද දින කාර්යාල දුම්රිය 28කුත් නගරාන්තර ශීඝ්‍රගාමිනී දුම්රිය දෙකකුත් ධාවනයේ යෙදුවා. අද දින උදේවරුේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ හා එඬේරමුල්ල දුම්රිය ස්ථානයේදී කිසියම් වූ මගී තදබදයක් ඇති වුණා. ඒ සඳහා අපි ලැබෙන හෙට දින වැඩිපුර දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ සිටත් රාගම දුම්රිය ස්ථානයෙන් පටන් ගන්නා දුම්රිය සඳහා අමතර මැදිරි ප්‍රමාණයකුත් යෙදවීමට අවශ්‍ය කටයුතු කරනු ලබනවා. දුම්රිය රැසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමත් සමග අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කලකට පසුව කාර්යබහුල වී තිබුණා. මේ කොළඹ නගරය අද පෙරවරුවේ දිස් වූ ආකාරයයි. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිටකොටුව ප්‍රදේශයේ නාට්ටාමිවරුන්ට මුව ආවරණ බෙදා දීමට එක්ව සිටියා. මුව ආවරණ නොමැතිව අනාරක්ෂිත ලෙස මහමග ගමන් කළ ඇතැම් පිරිස අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කළා. ඇතැම් ප්‍රදේශවල ලොතරැයි අලවි කුටිද අද දින විවෘතව පැවතියා. ඇඳරි නීතිය ඉවත් කිරීමත් සමග කොළඹ මැනින් වෙළඳපළට විශාල පිරිසක් අද පෙරවරුවේ රැස්ව සිටියා. කෙසේ වෙතත් මැනින් වෙළඳපළට පැමිණි ඇතැම් පිරිස් මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව එතරම් තැකීමක් කළ ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. මේ අතර ඇඳරි නීතිය ඉවත් කිරීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද පෙරවරුවේ එළවලු රැගත් ලොරි විශාල සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් එහි පැවතියේ දැඩි වාහන තදබදයක්. අප වාර්තාකරු පවසන්නේ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ඇතැම් පිරිස් දෑත් සේදීම, මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය රැක ගැනීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකළ බවයි. අපේ ආර්ථික මධ්‍යස්ථානයෙන් නම් එනවස් කරනවා. පරිසරය එනවස් කළා කියනවා. ඒත් ඉතින් මිනිස්සුන්ට සිංහල තේරෙන්නේ නැහැ. තත්ත්වේ තේරුම් ගන්න. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවම් ප්‍රාප්ත වුණා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් එතුමා තලංගම කොස්වත්ත රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව මීට පැය 2කට පමණ පෙර මරණයට පත් වූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා රෝහල්ගත කළේ අද රාත්‍රී 8:20ට පමණ. එහිදී තලංගම කොස්වත්ත රෝහලේ වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදු කළද හෘදයාබාධ තත්ත්වය උස්සන්න වීම හේතුවෙන් ඔහු මරණයට පත් වී තිබෙනවා. මීට ස්වල්ප මොහොතකට පෙර අප තලංගම කොස්වත්ත ඉදිරිපිට ලබාගත් දර්ශනයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සිද්ධිය සැලවීමත් සමගම රෝහල් පරිශ්‍රයට පැමිණියා. Come here. දේශපාලන වශයෙන් පාඩුයි පෞද්ගලික විද්‍යක් වශයෙන් විශාල බංගමකට පෞද්ගලික විද්‍යක් අද පාමාර 6 වෙනකන් මාත් එක්ක හිටියේ. ඉඳලා තමයි මීහා ඔහුගේ බලාපොරොත්තු දුන්නා සේවකීන්ට රුපියල් 10 ලබා දීමේ කතාව හෙට අපි තීන්දුව කළා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට කතා කරන්න. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් සම්කරුවන්ගේ ප්‍රශ්නයක් පිළිබඳව කරේ කතා කරන්න දිනේශ් කුමාරද නැමැතිවත් එක්ක අපි හෙට කැබිනට් එකේදී කතා කරමු කියලා අපි සාකච්ඡා කළා. ඉතින් ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි ගෙදරට ඇවිල්ලා මගේ නෝනත් එක්ක කතා කරලා මේ ඉතින් අල්ලට ගිහිල්ලා ඉන්න අනිත් පැත්තට කතා තමයි ගෙදරින් පිටුනේ. විනායක ආරමුගම් තොණ්ඩමන් මහත්මයා අදිසින් මේ ගියා. මේක දැනට තලංගම ස්පිටාලේ තියෙනවා. තව පොඩ්ඩින් ඒකන ජීවන් තොණ්ඩමන් ඒක වැදගත් පවුලත් එක්ක සාකච්ඡා කරලා තව පොඩ්ඩින් මේ ඉදිරි කටයුතු කරනවා. මොකක්ද හේතුව මෙතුමා ආටට
බත්තරමුල්ල ගෙදර ඉඳලා. ඊට විතරද? දැන් බෑ භාගයට ඉස්සර. මෙතන අරන් එනකොට එතුමා අවසන් වෙනවා. අපේ ගෙදර ඉස්සරහ සිටින්නේ එතන ඉඳන් ඉදිරියට තිබ්බ ස්පිරිතාලෙට. නමුත් තව මිනිත්තු 10කින් ඊට පස්සෙ ආරංචි වුණේ එතුමා අපෙන් සබෑතම වෙන් වෙලා තිබුණා කියන එක. මම දන්න විදිහට දොස්තරු කියන විදිහට හෘදාභාගයක් තමයි ඒක නාටකයක් කරනවා. 1964 වර්ෂයේ මැයි මස 29 වනදා උපත ලැබූ ඒ මහතා මිය යන විට 56 වෙනි වියේ පසු වුණා. 1989 වර්ෂයේදී නෝරෙලිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා රජයන් කිහිපයකම ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස ක්‍රියා කළා. ජේ.ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ මුණුබුරා වූ ආරුමුගම් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත් වුණා. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟවැදීම සඳහා නාම යෝජනාද බහරදී තිබුණා. ඇඳිරි නීතිය ලිහිල්වීමත් සමග ජනතාව ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමේදී ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීමට වග බලාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නම් සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ඇඳිරි නීතිය මෙවන විට ලිහිල් කර තිබෙනවා. ඒත් සමග ජනතාව දෛනික කටයුතු ඉටු කර ගැනීමට යාමේදී නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වනවා. මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ජනාධිපතිතුමා කර්මාන්තශාලා ආයතන වෙළඳසැල් සහ මගී ප්‍රවාහනයේදී සෞඛ්‍ය නිලධාරීන් නියම කර ඇති පිළිවෙත් අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යාමේදී ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීමට ජනතාව වග බලාගත යුතු බවයි. මාස්ක් දාගෙන හරියට බලන්න ඕක බාගෙට දාගෙන ගියාම නාහය වැහෙන්න කියන කට වැහෙන්න කියන දාගෙන ගියාම ඕකෙන් ඔයාලට ලෙඩ තියෙනවා නම් ඔය අනිත් අයට නෑ මේ වෙළඳසැල් හරින්න දුන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව වෙළඳාම් කරන්නේ. මේ ඉන්න පිරිස අතරින් ලෙඩ්ඩු කවුරු ඉන්නද කියලා ඔයා දන්නවද? මෙරට ජනගණත්වය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩිවන අතර එම දිස්ත්‍රික්කවල කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට නියමිත සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදිය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව හැසිරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යතුමිය අදහස් පළ කළා. අපි කුමන ආකාරයකටද අපේ ඒ කටයුතු කළ යුත්තේ කුමන ආකාරයකටද අපේ ආයතන පවත්වාගෙන යුත්තේ කියන. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම අංශයකටම පිළිපැදිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් හැම අංශයකටම වෙන් වශයෙන් හදලා තියෙනවා. මේ අතර අද සිට සෑම දිනකම ලිහිල් කර ඇති ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුල යලිත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. කෙසේ වෙතත් අපි අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලැබුවා සමහර ස්ථානවල තවමත් සමාජ දුරස්ථභාවය නැමැති සංකල්පයට පටහැනිව කටයුතු කරන බව පෙනී ගොස් තිබෙනවා. ඒ ස්ථාන වීඩියෝ කරනු ලැබුවා. අපි ඉදිරියේදී ඒ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කරනවා. ඔබට කිසියම් ආකාරයක සුවිශේෂ රාජකාරියක් නැත්නම් ඔබ වැඩට යන්නේ නැත්නම් ඔබ නිවසටම වී සිටින්න අවශ්‍යයි. මේ අතර විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන් බලාපොරොත්තු වෙනවා 2019 උසස් පෙළ ලියපු දරුවන් මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා 4 වෙනි අවුරුද්දේ විශ්වවිද්‍යාල දරුවෝ ගෙදර ගියාට පස්සේ සාමාන්‍යයෙන් ඔවුන්ව ගන්නවා වෙනුවට ඔවුන් අපි ඉතාම ඉක්මනින් විශ්වවිද්‍යාල වලට බඳවාගෙන ඔවුන්ට ගෙදර සිටම අධ්‍යාපනය හැදෑරීමට අවකාශ ලබා දෙන්න. ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමේදී පවත්වලා සාකච්ඡා කරලා තියෙන පරිදි ඔවුන්ට පුළුවන්කමක් ලැබුණොත් මේ පරිගණකය ලබා දෙන්න ණය ක්‍රමයක් මත හෝ එහෙම වුණොත් මේ මුළු ලංකාවෙම සියලුම ජාතික විශ්වවිද්‍යාල වලට ඒක මහඟු පිටුවහලක් වෙනවා. අද මුළු රටේම ජනතාව සුපුරුදු පරිදි සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කළා. ඒ පිළිබඳව අද අපි විමසා බැලුවා.
දින 66කට පසුව ගම්පහ සහ කොළඹද ඇතුළුව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට බලපෑ ඇඹිරි නීතිය අද ඉවත් කිරීමත් සමග මුළු රටේම ජනතාව එකවර සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතන සියල්ලක්ම පාහේ අද විවෘත වූ අතර එහි සේවකයන්ද සැලකිය යුතු ප්‍රමාණයක් සේවයට වාර්තා කර තිබුණා. බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් සේවයට පැමිණීමේදී සහ සේවා ස්ථානය තුළ කටයුතු කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් දිවයින පුරා හෝටල් කායවර්ධන මධ්‍යස්ථාන සතිපොළ පදික වෙළඳාම් ඇතුළු ක්ෂේත්‍රවලට තවදුරටත් අවසර ලබා නොදෙන බව පොලිසිය නිවේදනය කර තිබෙනවා. නමුත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් භෝජනාගාර සහ අවන්හල් අද සිට විවෘත කෙරුණා. ඒ දැඩි සෞඛ්‍ය කොන්දේසිවලට යටත්වයි. අද ඇඳුරි නීතිය ලිහිල්වීමෙන් පසු දින 66කට පස්සේ මේ විදිහට අවන්හල් විවෘත කිරීම සිදු වුණා. කොළඹ නගර සීමාව තුළ අවන්හල් වල කටයුතු සිදුවන ආකාරය තමයි අප නිරීක්ෂණය කළේ. දින 66කට පස්සේ කොළඹ නගර සීමාව තුළ අවන්හල් මෙලෙස විවෘත වෙද්දී එහි කටයුතුද සෞඛ්‍ය අංශ නිර්දේශ කළ අයුරින්ම නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සිදු වුණා. එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිස අද මෙරටින් වාර්තා වුණා. එම සංඛ්‍යාව දැක්වුණේ රෝගීන් 135ක් ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1317ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 135 දෙනෙකු අද මෙරටින් වාර්තා වුණා. එම රෝගීන්ගෙන් 127 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ සිටි පිරිස අතරින් හඳුනාගෙන තිබෙනවා. තවත් රෝගීන් 8 දෙනෙකු නෞක හමුදා සමාජිකයින් අතරින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 1317ක්. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් පිරිසක් රැගත් ගිලන්ප්‍රත 4ක් අද පස්වරුවේ අනතුරට ලක් වුණා. එම රෝගීන් හෝමාගම මූලික රෝහල වෙත රැගෙනමින් සිටින අතරතුරයි. ගිලන්ප්‍රත 4ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණේ හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේදී. කෙසේ වෙතත් ගිලන්ප්‍රතවල සිටි රෝගීන්ට හානියක් සිදුව තිබුණේ නැහැ. පසුව හෝමාගම මූලික රෝහලින් පැමිණි ගිලන්ප්‍රතවලින් ඔවුන් එම රෝහල වෙත රැගෙන යාමට පියවර ගත්තා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය 10 වෙනි රෝගියා ඊයේ මෙරටින් වාර්තා වුණා. 51 හැවිරිදි කාන්තාවක් එලෙස මියගිය අතර කුවේට්හි සිට පැමිණි එම කාන්තාව නිරෝධායනය සඳහා ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුද හමුදා කඳ උරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටියා. මියගිය එම කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රී සිදු කෙරුණේ ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදී. එහෙත් සිරුර ආදාහනය කිරීමට එම කටයුතු බහරව සිටින පුද්ගලයා අකමැත්ත පළ කිරීමත් සමග තරමක නොසන්සුන්තාවක් හටගත්තා. විරෝධය දක්වමින් ඔහු පැවසුවේ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් නොමැතිව තමන්ට මෙම ආදාහන කටයුතු සිදු කළ නොහැකි බවයි. පසුව ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ මැදිහත්ව අවශ්‍ය ආරක්ෂක ඇඳුම් ලබා දීමෙන් අනතුරුව ඊ රාත්‍රී 10ට පමණ ආදාහන කටයුතු සිදු කෙරුණා. දැනට තියෙන ප්‍රාථමික තත්ත්වයන් අනුව ඇයට මේ කියන්නේ කොවිඩ් පරීක්ෂණය පොසිටිව් වෙනවා. නමුත් ඔහුතුමියගේ මරණය කොවිඩ් ආසාදිත කෙනෙක්ගේ සිද්ධ වෙන මරණයක් අපි කොවිඩ් මරණයක් හැටියට තමයි හැමතිස්සෙම ගණන් ගන්නේ. නමුත් තියෙන වෛද්‍යධ්‍යාත්මක සාධක අනුව ඊට පරිබාහිරව මේ මරණයට ආසන්නතම හේතුව හෘදයාබාධයක් වෙන දෙයක් කියන එක අපිට මේ බැහැර කරන්න බෑ. ඒ පිළිබඳව දැනට පරීක්ෂණ පැවැත්වෙනවා. යුද්ධ හමුදා අධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ සඳහන් කළේ මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් 157 දෙනෙකුම වාර්තා වන්නේ විදේශයන් සිට පැමිණි පිරිස අතරින් බවයි. සමස්ත රෝගීන් අතරින් 405 දෙනෙකු සමාජය තුළින් හඳුනාගෙන ඇති අතර රෝගීන් 619 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ නෞක හමුදා සෙබළුන් අතරින්. පසුගිය සතිය තුළදී පමණක් කුවේට්හි සිට පැමිණි පිරිස අතරින් රෝගීන් 90 දෙනෙකුත් ඩුබායිහි සිට පැමිණි පිරිස අතරින් රෝගීන් 18 දෙනෙකුත් හඳුනාගත්තා.
දැන් ඊයේ වාර්තා වෙච්ච 41 අතරින් 40ක්ම කුවේට් කියන රටේ ඉඳන් ආපු ශ්‍රී ලාංකිකයන් අතරින් තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව එක්කෙනෙක් මීට පෙර ආපු ඩුබායි ඉඳන් ආපු එක්කෙනෙක් අතරින් තමයි ඊළඟ රෝගියා වාර්තා වෙන්නේ. ඒක සමස්තයක් විදිහට ගත්තම ඊයේ පැය 24 තුල වාර්තා වෙච්ච සෑම රෝගීන් 41 දෙනාම විදේශ රටවල ඉඳන් ආපු ශ්‍රී ලාංකිකයන් අතරින් තමයි මේ වාර්තා වෙන්නේ. ඉතින් මේක තමයි අපි දකින නැඹුරුව මෑත කාලේ සමහර රටවල් වලින් එන කණ්ඩායම් වල ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දක්වනවා. මේ අතර අගෝස්තු 1 වෙනිදා සිට විදේශ සංචාරකයින්ට ගුවන් තොටුපළ විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කොවිඩ් මර්ධන කාර්යසාධක කමිටුව අද ජනාධිපතිතුමා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ අවස්ථාවේදී අප්‍රිල් මාස 30 වෙනිදා සිට අද දක්වා කිසිදු ආසාදිතයෙකු සමාජය තුළින් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බවද එම කමිටුව මෙහිදී පෙන්වා දී තිබෙනවා. සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පවසා ඇත්තේ සංචාරක හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ අතර විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒම සීමා කිරීමට රජය ඊයේ පියවර ගත්තා. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් අද පැවසුවේ ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ නව ක්‍රමවේදයක් සැකසීමට රජය තීරණය කර ඇති බවයි. ඔවුන් මෙරටට ගෙන්වා නොගතහොත් ඔවුන්ට අත්වන ඉරණම සම්බන්ධයෙන් මානුෂීය දෘෂ්ටියකින් බලා එම තීරණයට එළඹි බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නව ක්‍රමවේදය සකස් කිරීම සඳහා හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් කටාරුහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හෙට දිනේදී මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. COVID-19 වසංගතය බාහිර සමාජයේ දක්නට නොලැබෙන බවට තහවුරු කෙරෙන රහස්‍ය වාර්තාවක් රාජ්‍ය බුද්ධ්‍යංශය විසින් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අද මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා. මහමැතිවරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද 6 වෙනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී ඒ අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව තිබෙන බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජුනි මාස 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද 6 වෙනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා. ඒ අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනේ කළු විහාරයේ සිසිර දාබ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමු වෙයි. අද දිනේත් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය කරුණු දැක්වීම ආරම්භ කළා. පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීම සඳහා නීතිමය බාධාවක් නොමැති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විවිධ නඩු තීන්දුව උපුටා දක්වමින් පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති නිසා එතුළින් පෙත්සම්කරුවන්ගේ හෝ මහජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා. එහෙත් මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය පැවැත්වීම පමා කිරීම තුළින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බව ඇය සඳහන් කළා. ඉකුත් මාර්තු මාස 2 වෙනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීයයි පෙත්සම්කරුවන් විසින් මේ වන විට අධිකරණය හමුවට පැමිණ කරුණු දක්වා සිටියද එම අවස්ථාවේ කිසිවෙකු මෙම විසුරුවා හැරීම සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පැවසුවා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ මහමැතිවරණ දිනය වෙනස් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත බවට පවසමින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බව පෙත්සම්කරුවන් සඳහන් කළද එය පදනම් විරහිත තර්කයක් බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලයක් නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අවධාරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි හදිසි අවස්ථාවකදී වුවද විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරයා විසින්ම බවත් එසේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට එහි හිටපු මන්ත්‍රීවරුන්ට කිසිදු බලයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නා. කොවිඩ් වසංගතය මෙතෙක් සමාජය තුළ පැතිරීමක් දක්නට නොලැබෙන බව තහවුරු කෙරෙන රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉදිරිපත් කරන ලද රහස්‍ය වාර්තාවක්ද අධිකරණය හමුවේ ගොනු කර ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා. මෙම තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසමට සිය මැතිවරණ ක්‍රියාදාමය නොපමාව ආරම්භ කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව දකුණු කොරියාවේ පවා මැතිවරණ පවත්වා තිබෙන බවයි. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියට දැනුම් දුන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉදිරිපත් කළ වාර්තාව මැතිවරණ
මැතිවරණ කොමිසමට ලබා දීමට කටයුතු කරන ලෙසයි. මැතිවරණ දිනය තීන්දුව කිරීම සඳහා අදාළ වාර්තාව එම කොමිසමට බෙහෙවින් වැදගත් වනු ඇතැයිද අගවිනිසුරුවරයා සඳහන් කළා. පැත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම හෙට දක්වා කල් තැබුණා. රජයේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්눔 කරන වීතොග මෙරට ගබඩාවල පවතින සත්‍ය තොග සමග නොගැලපෙන බව ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් සහල් මොල් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ රුපියල් 98කට සහල් කිලෝවක් අලෙවි කිරීමට ලබා දෙන්නේ නම් අවශ්‍ය තරම් සහල් තොග වෙළඳපළට නිකුත් කළ හැකි බවයි. මෙරට සහල් හිඟය කෘතිමව නිර්මාණය වී ඇත්දැයි සෙවීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය පොළොන්නරුවේ පිහිටි ප්‍රධාන වීමෝල් පරීක්ෂාවට ලක් කළා. එහිදී ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වීමෝල පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 89 මේ බිල දානවා. හැබැයි මගෙන් ගන්නව අර ගන්නට කෝල්ලයක් දීපුවාම 95ක් වෙන කිලෝ එකක්. දැන් පොඩ්ඩක් එකක් බලන්න ඕනේ. නෑ මම කතා කරන්න ඕනේ. නෑ මම එහෙම කළා නෑ. එහෙම කරන්න එපා. හොඳයි. එහෙම කළා නෑ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ඩඩ්ලි සිරිසේන මහතා අද කඩවතදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. 98ට දෙන්න බෑ 50ට අරගෙන. 90ට දුන්නොත් අපි උන බැංකු ණය බේර ගන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ නැති වී ප්‍රමාණයක ගණන් හදා ගැනීම තුලයි. රජයේ සංඛ්‍යා ලේඛන වලට තියෙන්න ඕනේ ලක්ෂ 32ක්. තියෙන්නේ ලක්ෂ 16යි. 50ක් කියන දේ නැති වෙලා තියෙනවා. සති 3ක් විතර යද්දි සම්බහාලයි මේ රටේ හරි අමාරු හොයාගන්න. මෙවනේ නැති නිෂ්පාදනයක් පෙන්නලා මේ වගේ අපහසුතාවයට පත් කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. ඩඩ්ලි සිරිසේන මහතා එසේ පැවසුවද අනුරාධපුර දිස්ත්‍රික් සහල් මොල් හිමියන්ගේ සංගමේ සභාපති අශෝක පතිරණ මහතා පවසන්නේ මෙවන් අදහසක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් වීහිකයක් නැහැ. අවශ්‍ය තරම් වී තියෙනවා. කොහොමත්ම මේ රුපියල් 90 කියන මිල ගැලපෙන්නේ නැහැ. ඒ අනුව තමයි මේ සහල් හිගේ ඇති වෙලා තියෙන්නේ. අපි ඉල්ලා සිටින්නේ රජයෙන් රුපියල් 98ට මේක නැවතත් ගේන්න. මොකද ඒක ගේන්න බැරි හේතුවක් නැහැ. පරිප්පු අඩු කළා වැඩි කළා සැමන් අඩු කළා වැඩි කළා ඒ අනුව මේකත් නැවත 98ට ගෙනාවොත් දින 4ක් ඇතුළත මේ සහල් හේගේ සම්පූර්ණයෙන්ම නිම වෙනවා. මෙම සහල් අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන අදහස් පළ වුණා. මේ රටේ ඉන්න ප්‍රධානම ව්‍යාපාරික මෝල් හිමියෝ ඔක්කොම පොහොට්ටුවේ සමාජිකයෝ. දැන් පොහොට්ටුවේ සමාජිකයන්ගේ මෝල් වලට ඊයේ පෙරේද අපි දැක්ක පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ගිහිලා මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා. පොඩි උන් ගාවට ඇවිල්ලා කියනවා සිංහෙක් වගේ තමුසලාට මේ හාල් විකුණන්න බෑ වෙඩි ගන්නට. අපි නැත්තම් පාරිභෝගික අධිකාරියෙන් නඩු දානවා. හැබැයි ලොකු හාල් මෝල් හිමියෝ ගන්න ඕගොල්ලෝ කොහොම හරි අපිට මේක අඩු කරලා දෙන්න. පාරිභෝගික අධිකාරියේ සභාපති අසරණයි එතනට ගිහිල්ලා පොහොට්ටුවේ බලධාරීන් තමයි මේ හාල් මාපියාව ඇති කරලා තියෙන්නේ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ දරුණු හාල් හිඟයක් මේ වන විට රට තුල තියෙනවා කියලා පිළිගන්න අසීරුයි. ප්‍රශ්නයක් තිබෙනවා. ඒගොල්ලෝ කියන මේ අපි ගත්තේ 55ට. ඒ නිසා ඔයාලා කියන පාලන මිලට අපිට දෙන්න බෑ. ඔබතුමාලා බලන් ඉන්න. නෑ අපි බලන් ඉන්නේ නෑ. ගිහිල්ලා එතන ඒ ස්ථාන වලට ගිහිල්ලා අදාළ බලධාරීන් අවශ්‍ය පරිදි අවශ්‍ය කටයුතු කරයි. ජනතාවගේ පැත්තේ හිටගනි. ජනතාවට සාධාරණ මිලට හිඟයකින් තොරව සහල් සැපීම සඳහා රජය වගකීමෙන් යුතුව මැදිහත් වෙනවා. ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා එකඟතාවයකට පැමිණි බව තමයි මට දැනගන්න දුර්ලභ ගණයේ කළු කොටියකු පිළිබඳව ආරංචියක් අද ලැබුණා. ඒ සමනල කන්ද රක්ෂිතයෙන්. ඒත් ඒ වන විටත් කළු කොටියා හිටියේ මද්දකට හසු වෙලා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්. කොහොමුණත් මේ දුර්ලභ ගණයේ සත්වයා බේරා ගැනීමට වනජීවි නිලධාරීන් අද සමත් වුණා. කොටියාගේ උපවිශේෂ 8ක් ලෝකයේ සිටින අතර ඉන් එක් උපවිශේෂයක් වන්නේ ශ්‍රී ලංකාවට ආවේනික කොටියයි. මෙරටට ආවේනික ශ්‍රී ලංකා කොටියාගේ එක් වර්ණ ප්‍රභේදයක් වන්නේ කළු කොටියයි. අතීතයේදීද මෙරට සීමිත වශයෙන් කළු කොටි ගහනයක් වාර්තා වූ අතර මෙරට ජීවත් වූ අවසන් කළු කොටියා ලෙස සටහන් වන්නේ 2009 වසරේදී දෙනියාය පිටදෙනිය මවුල් දෙනිය ප්‍රදේශයේදී මද්දකට හසුව මිය ගොස් සිටි කොටියයි. එම කළු කොටියාගේ සමයෝදාගෙන අනුරුවක් සාදා ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනයටද තබා තිබෙනවා. ඉන්පසුව මෙරට කළු කොටි ජීවත් වන බවට වාර්තා නොවූ අතර ශ්‍රී ලංකාව තුළ මෙරටටම ආවේනික වූ කළු කොටින්ගේ ගහනය අවසන්ව ඇති බවට පරිසර වේදීන්ද අනුමාන කළා. කෙසේ වෙතත් උඩවලව ඇත්තතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී මධ්‍යම කලාපයේ පශු වෛද්‍යවරුන් එක්ව මේ පිළිබඳව ගවේෂණයක් සිදු කළ අතර ස්ථාන කිහිපයකින්ම ලබාගත් තොරතුරු අනුව තවත් කළු කොටියකු ජීවත්ව සිටින බවට එම ගවේෂණයේදී අනාවරණය වුණා.
ඒ දුරස්ථ චලන සංවේදී කැමරා උපයෝගී කරගෙන සිදු කළ ගවේෂණයේදී මධ්‍යම කඳුකරේ ජීවත් වන කළු කොටියෙකු නිරීක්ෂණය වීමත් සමගයි. ශ්‍රී ලංකා කළු කොටියෙකු මෙලෙස ජීවත්ව සිටියදී කැමරාවක සටහන් කරගත් ප්‍රථම අවස්ථාව මෙය වන බව ගවේෂකයින් පවසනවා. ඉන්පසුව කළු කොටින් පිළිබඳව තවත් බලාපොරොත්තු තබා ගැනීමට පරිසර වේදීන්ට මෙන්ම සතුන්ට ආදරය කරන ජනතාවටද හැකි වුණා. ඡායාරූපයකින් පමණක් කළු කොටින් පිළිබඳව බලාපොරොත්තු තබාගත් සියලු දෙනාට තවත් ආරංචියක් ලෙස අද දිනේදී වාර්තා වුණේ ශ්‍රීපාද රක්ෂිතයෙන් කළු කොටියෙකු වාර්තා වීමයි. මෙහි අවාසනාවන්ත සිදුවීම වන්නේ නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වාලමලේ කොටසෙහි වතුකෝවිල අසල වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා ඇට වූ මද්දකට කළු කොටියා හසු වී සිටීමයි. අවුරුදු 8ක් පමණ වයස ඇති මෙම කළු කොටියා දිගින් අඩි 6ක් සහ උසින් අඩි 4ක් වනවා. මේ පිළිබඳව සැලවී වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙන්ම පශු වෛද්‍යවරුන්ද එම ස්ථානයට පැමිණියේ කළු කොටියා එම මද්දෙන් මුදා ගැනීම සඳහායි. අනතුරුව උඩවලව ඇතතුරු සෙවණේ මෙන්ම රන්දෙනිකල පශු වෛද්‍යවරුන් පැමිණ කළු කොටියා නිර්වින්දනය කර මද්ද ගලවා ප්‍රතිකාර කර නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියා. අපිට තිබෙන වාර්තා අනුව මෙවැනි කොටින් 16 දෙනෙක් පමණ තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි විශ්වාස කරනවා ඊටාම දුර්ලභ කොටියෙක් මේ අසු වෙලා තියෙන්නේ. ඊටාම ශෝකජනක තත්වයක් ඇත්තටම මේ මදු පාලනය නොකිරීම මේ රට ලෝකයේ සියලුම දෙනාගේ අවධානය යොමු කරන සත්ව විශේෂයක්. එවැනි දුර්ලභ සත්වයිනුත් මේ විදිහට මදු වලට හසු වීම කනගාටුදායකයි. ඒක හන්ද මේක සම්බන්ධයෙන් නීති ආවත්කාලීන කළා, තියෙන නීති බලාත්මක කළා. මේ මදු තිබූ අය, ඒ වගේම මේ මදු තිබූ භූමිය වල හිමිකරුවන් මේ සියලු දෙනා වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ සියලුම ක්‍රීඩකයින් මද්‍රව්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රේහාන් මදුශංකට සියලුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනමක් පැනවීමට තීරණය කළ බවයි. හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 700ක් සමග අත්අඩංගුවට ගැනුණු මෙරට ජාතික ක්‍රිකට් සංචිතයේ යෝන් වේග පන්දු යවන ක්‍රීඩක ශිහාන් මදුසංක ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම සිද්ධිය මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩක ශිහාන් මදුසංකට සෑම වර්ගයේම ක්‍රිකට් තරඟ සඳහා වහම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පනවන බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු කරන පූර්ණ පරීක්ෂණය අවසන් වන තෙක් මෙය බලපැවැත්වෙන බවයි. මේ අතර අද උදෑසන පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පැවසුවේ ජාතික සංචිතයේ සිටින සියලුම ක්‍රීඩකින් මද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි. ඉස්සරහට මේගොල්ලන්ව ටෙස්ට් කරවන්න අපේ නැෂනල් පූල් එකේ ඉන්න හැම ක්‍රීඩකෙක්ම ටෙස්ට් කරවන්න අපි ගන්නවා තීරණයක්. මේ අතර නේපාලයේ පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට සිදු වූ ගැටලු සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය පෙබරවාරි මාස 27 වෙනිදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බහර දුන්නා. කෙසේ වෙතත් එහිදී අමාත්‍යවරයා පොරොන්දු පරිදි මාධ්‍ය වෙත මෙම වාර්තාව ලබා දීම සිදු වී නොමැති බව පවසමින් එම කමිටුවේ සභාපතිවරයා ස්වර්ණවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට පසුගිය ඉරිදා එක් වුණා. අවශ්‍යතාවය බලවත් නම් ආදරය කැක්කුම තියෙනවා නම් පැය 24ක් මදිද එක පැයක් මේක අධ්‍යයනය කරන්න. රටේ ප්‍රශ්නයක් වෙනකොට කමිෂන් එකක් දානවා. රිපෝට් එක ආවට පස්සේ රිපෝට් එක දෙවිදියකට එකක් යට යනවා. එකක් AG කියනවානේ මේකට නඩු දාන්න තියනවා කියලා මේක දෙන්න එපා කියලා එළියට කියලා වහලා දානවා. ඕක තමයි කමිෂන් කියන්නේ. ඕකනේ යථාර්ථය. මේකේ තියෙන දේවල් එළියට තාම දෙන්නේ නැහැ. නමුත් දෙන්න සිද්ධ වෙනවා. අපි කොහෙන් හරි මොකද මේ රට ක්‍රීඩාව. ඒතර ඒක දෙන්න මම කොහෙත්ම පස්සට යන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අද ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් පළ කළා. රටේ තත්ත්වය ඔබ දන්නවා මොකද වුනේ කියලා. අමාත්‍යාංශයකට එන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මුදලක් ලබාගෙන කරපු පරීක්ෂාවක් නෙමෙයි. අපි ඔවුන්ට ගරු කරන්නට ඕනේ. අපි ඒක මාධ්‍යට නිකුත් කරනවා. දැන් ලේකම්තුමා මේ සිකුරාදා කමිටුවත් එක්ක මුණ ගැහෙනවා. ඒ සමගින් රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්.